සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. වේදිකාවේ ඉන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති, ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති සහෝදරයන් අවසරයි. ඒ වගේම දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස මේ රටේ මහජන දේපල කොල්ලේදී පහුගිය වසර 6කට ආසන්න කාලයක් අපිත් එක්ක වැඩ කරමින් විවිධ අවස්ථාවල දූෂණ විරෝධී හඬ වෙනුවෙන් මැදිහත් වෙච්ච නීතිඥ මණ්ඩල සමාජිකයින් වන ජාතික කමිටු සමාජිකයින් වන නීතිඥ නාමල් රාජපක්ෂ මහත්මයාගෙනුත් ඒ වගේම නීතිඥ තුෂාර ගුණරත්න මහත්මයාගෙනුත් ඒ වගේම ජාතික කමිටු සමාජික ගාමිණී රත්න සහෝදරයගෙනුත් අවසරයි. මාධ්‍යවේදී හිතවතුනි, ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි, දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස අද ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ මේ සම්මන්ත්‍රණය සූදානම් කරන්න හේතු වුණ කාරණේ පිළිබඳව යම් අදහසක් දැනටමත් ඔබට ඇති. ඒ මොකද 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ පැවතිච්ච රාජපක්ෂ පවුල් පාලනය වෙනස් කරපු ජනවරමේ ප්‍රමුඛතම අභිලාෂය වුණේ මේ රටේ මහජන දේපල කොල්ල කෑම නවත්තන්න සහ කොල්ල කාපු මහජන දේපල නැවත අය කර ගැනීම සඳහා ජනතාවගෙන් හොරා කාපු දේ නැවත ගන්න අවශ්‍ය කරන පාලනයක් ගොඩනගා ගැනීම. ඒ සඳහා අපේ රටේ ජනතාව එදීපු ජනවරම අද වෙනකොට අවභාවිතාවට ලක් වෙලා තියෙනවා. හොරු අල්ලන්න දීපු ජනවරම අවභාවිතාවේ යොදමින් අද හොරු රකින්න ඒ ජනවරම පාවිච්චි කරනවා. ඒ නිසා දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස අපිට මේ සම්මන්ත්‍රණය පවත්වලා මේ රටේ ජනතාවට කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ පිළිබඳව කතා කරන්න අපි තීරණය කරමු. මේ පිළිබඳව වගකීම් යුතු පාර්ශවයන් සහ සාක්ෂිකරුවන් ලෙසත් එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ මේ මහජන මුදල් කොල්ල කාපුව නැවත අය කරගන්න මැදිහත් වෙච්ච ආයතනවල ප්‍රධාන කාර්යභාරයක් කරපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවත් ඒ සභාපතිත්වය දරපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත් සහෝදරයාත් අපි මේ සම්මන්ත්‍රණය සඳහා සහභාගී කරගන්නේ අද මේ FCID එක වසා දැමීමට එහෙම නැත්නම් මේ FCID එක අඩපණ කිරීමට ගෙන යන ක්‍රියාවලියේ ආරම්භය දැන් තියලා ඉවරයි ආණ්ඩුව. ඒ නිසා මේ පිළිබඳ ආණ්ඩුවේ විවිධ විග්‍රහයන් තියෙනවා. ජනාධිපතිවරයාගේ සිට මේ පිළිබඳ කරන විග්‍රහයන් තියෙනවා. රටේ ජනතාව FCID එක දන්නේ ගොඩක්. හොරු FCID එකට ගියපුවාම ගිහිල්ලා ඇවිල්ලා එළියට එනකොට කියනවා මේ FCID එක නීති විරෝධී ආයතනයක්, මේක වහන්න ඕනේ කියලා කියන්න පටන් ගත්තා. ඒකෙන් තමයි වැඩිපුර ජනතාව මේ FCID එක ගැන දැනගත්තේ. එතකොට මේ FCID එක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ආපහු හොයාගෙන ගියපු පස්සේ 2008 ජනවාරි මාසේ 2015 ජනවාරි 8 වෙනිදා ජනවරමේ අභිලාෂයක් තමයි මේ මූල්‍ය අපරාධ පිළිබඳ හොයන්න ආයතනයක් ඕනේ. විමර්ශනය කරන්න. ඒක ඌමනාවක් හැටියට තමයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පටන් ගත්තේ. Financial Crime Investigation Division. එතකොට මේකට පැමිණිලි ලියන විදිහක් ඕනේ වුණා. මොකද මේ පොලිසියට පැමිණිලි දාන්න බෑ. මහ බැංකුව ඉස්සරහා ඔරලෝසු කනට මෙහා පැත්තේ තමයි දැන් මේ ආයතනේ තියෙන්නේ. ඉස්සරලා කොල්ලුපිටියේ ගාලු පාරායනේ තිබුණා. මේ පොලිස්පතිවරයා යටතේ තියෙන CID එක වගේ තවත් ආයතනයක් තමයි මේ FCID එක කියලා කියන්නේ. එතකොට මේකට පැමිණිලි ලියන විදිහක් ඕනේ. FCID එකට අපිට ගිහිලා පැමිණිලි බාර දෙන්න බෑ. ඒතර පැමිණිලි ලියන විදිහ තමයි ඒ සඳහාම ස්ථාපිත කරපු කාර්යාලයක් තියෙනවා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය. අගමැතිවරයා යටතේ තමයි මේක හැදුවේ. ඒතකොට අගමැතිවරයා යටතේ හදලා මේක තියෙන්නේ හරියටම අරලියගහ මන්දිරේ නවම්මාවතේ අරලියගහ මන්දිරේ පිටිපස්සේ දොරට මෙහා පැත්තේ තමයි මේක තිබුණේ. මොකද අපි නිතර ඔතෙන්ට ගියාව පැමිණිලි බාර දුන්නා. දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට පැමිණිලි 141ක් විතර බාර දීලා තියෙනවා මේ ආයතනයට අපි. මේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබෙන පැමිණිලි ටික දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ ඉන්න ඒ අදාළ අධ්‍යක්ෂකවරයා ඇතුළු නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ, පොලිසියේ, විවිධ සහාය ලබා දුතු නීතිඥයන්, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මේ අය එකතු වෙලා මේවා විමර්ශනය කරලා මේ පිළිබඳ තොරතුරු හොයාගෙන තොරතුරු එකතු කරලා රටේ මේ පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන මේ පැමිණිලි වලට අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතන වලට මේවා යොමු කරා. ඒ හරහා තමයි FCID එකට මේ පැමිණිලි ආවේ. සමහර පැමිණිලි අල්ලස් පනත යටතේ යන්නේ ඒවා ගියා අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමට. සමහර පැමිණිලි
විභාග කිරීම සඳහා යන්න ඕනේ CID එකට නම් ඒවා ගියා CID එකට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට. FCID එකට ගියා CID එකට ගියා අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට ගියා. එහෙම තමයි මේ පැමිණිලි ගියේ. ඒතර දැන් සාමාන්‍ය මේක තිබුණේ මාස 6න් 6ට මේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ කාලය දීර්ඝ කරන්න ඕනේ. ඒතකොට අගමැතිවරයා මොකද කරන්නේ? කැබිනට් එකට ගිහිල්ලා කියනවා මේ ආයතනයේ කාලය දීර්ඝ කිරීම සඳහා අවශ්‍යයි කියලා කැබිනට් පත්‍රිකාව දාලා ඒක අනුමත කරගන්නවා. දැන් මේක අවුරුදු 2ක් මේක අනුමත කරා වැඩේ කරගෙන ආවා. පහුගිය ජූනි මාසේ 30 වෙනිදා මේකේ කාලය ආපහු ඉවර වෙනවා. එතකොට මොකද හරිනම් අගමැතිවරයා කරන්න ඕනේ? අගමැතිවරයා විසින් කැබිනට් එක ජූනි 30ට කලින් ගිහිල්ලා කියන්න ඕනේ මේකේ කාලය ඉවර වෙනවා මේක වහන්න ඕනේ. මේක දීර්ඝ කරන්න ඕනේ කියලා. හැබැයි මොකද මේ පාර අගමැතිවරයා කරේ? අගමැතිවරයා මේ පාර මේක වහලා නිලධාරීන් තමන්ගේ තැන් වලට රාජකාරී වලට ගියාට පස්සේ තමයි කැබිනට් එකට යන්නේ ජූලි මාසේ 4 වෙනිදා. දැන් කැබිනට් එකට ගිහිල්ලා අගමැතිවරයාත් නිකන් කැබිනට් එකට අරන් යනවා වහපු කාර්යාලය තමයි අරින්න යන්නේ දැන් ආපහු. මේක තියාගන්න. කියන්නේ දැන් මේක නිකන් අල්ලට කොල්ලට තමයි දැන් වැඩේ යන්නේ අගමැතිවරයාත් අරන්. ඇයි? දැන් මේගොල්ලෝ දන්නවා මේක වෙච්ච සිදුවීම් සියල්ලම. එතකොට මේක වැහුවට පස්සේ ඕගොල්ලෝ දකින්නේ නැති ජනාධිපතිවරයා මේක කැබිනට් එකට ගියාට පස්සේ කියලා තිබුණ ප්‍රකාශය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා තිබුණේ මේ දූෂණ මර්දන කාර්යාලයට ජනාධිපතිගේ දැඩි අප්‍රසාදේ. කවුද මේ කියන්නේ? දූෂණ මර්දන කාර්යාලයට ජනාධිපතිගේ දැඩි අප්‍රසාදේ කියලා කියන්නේ දූෂණ මර්දන කාර්යාලයේ පැමිණිල්ලකට චූදිතෙක් වෙලා ඉන්න අපි දාපු පැමිණිල්ලකට දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස අපිම දාපු පැමිණිල්ලකට වැරදිකරුවෙක් වෙලා චූදිතෙක් වෙලා ඉන්න රාජිත සේනාරත්න තමයි කියන්නේ මේ ජනාධිපතිගේ දැඩි අප්‍රසාදේ කියලා. ඒක කැබිනට් මණ්ඩලය තුල මේක සාකච්ඡා වෙනකොට ජනාධිපතිතුමා මේ අප්‍රසාදේ පළ කරා කියලා කියනවා. මොකද මේකෙන් වෙච්ච වැඩක් නැහැ. මේක පඩි ගත්ත විතරයි මාසකට පඩි ගත්ත විතරයි. ඒතර පඩි අරගත්ත නිලධාරීන් කරපු වැඩක් නැහැ. අල්ලපු හොරෙක් නැහැ කියලා. ඉතින් මේ හොරු ඇල්ලීම පිළිබඳ කාරණේ ආපහු ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට මතක ඇති බැසිල් රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරු නියෝජිත ගමම්ම පැන්න රට මතක ඇති බැසිල් රාජපක්ෂ බය වෙන තරමට ජනවරමේ අභිලාෂය ප්‍රබල වුණා. බැසිල් රාජපක්ෂ හිතුවා නේ බඳින වෙස්වල හැටියට නටන නටුම සරල එකක් වෙන්නේ නැහැ. ඉන්න වෙන්නේ හිරේ කරලා තියෙන වැඩ අනුව. ඊට කලින් හොඳයි රටින් පැන ගන්න එක කියලා ගියා ඇමරිකාවට නෝනත් එක්කම. ඕක තමයි බැසිල් රාජපක්ෂ කරේ. ඒ මොකද ජනවාරි 8 වෙනිදා ජනවරම පිටිපස්සේ තිබුණේ පාලකයන්ට මගහැර යන්න බැරි තරමේ බලපෑමක් මොකද්ද? හොරු අල්ලන්න ඕනේ. දූෂිතය අල්ලන්න ඕනේ. මහජන මුදල් කොල්ල කාපු මිනිස්සු හිරේ ඉන්න ඕනේ. කොල්ල කාපු සල්ලි ආපහු ගන්න ඕනේ කියලා. හැබැයි ටික දවසක් බලන් යනකොට මොකද වෙන්න පටන් ගත්තේ? අගමැතිතුමා ජනාධිපති ආර්යාවට කට උත්තරයක් දෙන්න එන්න ඕන කියලා කිව්වහම අගමැතිතුමා කියලා කියනවා FCID ගාන යන්න ඕනේ. ඔයා යන්න කතානායක නිල නිවසට FCID එකට කතා කරලා කියනවා එහින් ගිහිල්ලා ගන්න කට උත්තරේ කියලා. ඔන්න නීතිය නමන්න පටන් ගත්ත තැන්. හොරු අල්ලන්න ආපු කට්ටිය හොරුන්ට රැකවරණ දෙන්න පහසුකම් සලසන්නන් බවට පත් වුණා. සිරිලිය සවිය ගිනුම් මැරලා සල්ලි හොරකම් කරපු ඒවාට අදාළ පරීක්ෂණයට කට උත්තරයක් ගන්න තමයි මේ පටන් ගත්තේ. මෙතන ඉඳන් පටන් ගත්තට පස්සේ ටික ටික ජනාධිපතිතුමා ප්‍රසිද්ධියම කියලා තිබුණා ජනාධිපති ආර්යාවගේ පරීක්ෂණ කරන්න එපා කියලා. ඇයි ජනාධිපති ආර්යාව නිසා වෙන්නේ නැති. එහෙම ජනාධිපති ආර්යාව වීම විසින් හොරකම් වහ ගන්න ඉඩක් තියෙනවද රටේ කොහෙවත්? නීතියක් තියෙනවද එහෙම? ජනාධිපති ආර්යාව නොවීම නිසා කාට හරි නීතිය ක්‍රියාත්මක කරන එක විදියකුයි. ජනාධිපති ආර්යාව වීම නිසා නීතිය ක්‍රියාත්මක කරන තව විදියක් තියෙනවද? නැහැ. එහෙම තියෙන්න බෑ. හැබැයි මේ අය නීති නමලා පටන් ගත්ත දින 100 ආණ්ඩුව දින 180ක් විතර ගියාට පස්සේ බැසිල් රාජපක්ෂ බැලුවා දැන් හොරු අල්ලන්නේ නැහැ. නේ හොරු අල්ලන්නේ හොරු අල්ලන්නේ නිසා බැසිල් රාජපක්ෂ එයාපෝට් එකට එනකොට පිරිවරක් අරගෙන තමයි එයාපෝට් එකට ආවේ. ඒත් බය වුණා මිනිහා එයාපෝට් එකනොත් ගණීද දන්නේ නැහැ කියලා. පිරිවර ගෙන්න ගත්තේ ඒ නිසා. එයාපෝට් එකට බහිනකොට කටුනායක විශාල පිරිසක් ගෙන්න ගත්තා. මොකද බහිනකොට අල්ල ගණීද දන්නේ නැහැනේ මොනවා තිබ්බත් කියලා. ඒත් පොඩි බයක් තිබුණා. නමුත් බැස්සට පස්සෙත් නැහැ ඉන්නම ඇවිල්ලා. ඒතර හොරු අල්ලන එක මේ අය හිතාමතාම හොරු අල්ලන්න ආපු ජනවරම දීපු ජනවරම අබභාවිතාව යොදවනවා. එහෙම නැත්නම් ඒ ජනවරම උල්ලංඝනය කරමින් මේ අය කටයුතු කරනවා.
එහෙම කටයුතු කරන අය අද මේ ආයතනය කරපු කාර්යභාරය පිළිබඳව සලකන්නේ නැතුව ඒ ගැන කතා බහක් නැතුව තමයි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වහලා දාන ඌමනාව ඉටු කරන්නේ මොකක් නිසාද? මහින්ද රාජපක්ෂ ඇතුළු ඒ ආණ්ඩුවේ හිටපු දූෂිතයන් ඒ මහජන දේපොළ කොල්ල කාපු මිනිස්සුගේ ඌමනාව තමයි FCID එක වහන එක. ඒ නිසා FCID එක දැන් වසා දැමීම ස්වභාවික මරණයක් FCID එකටත් වෙන මොකක් නිසාද? FCID එකට පැමිණිලි දාන්න විදිහක් නැහැ. දැන් මේක යන්න පුළුවන් පොලිස්පති යටතටම. ඒතර පොලිස්පතිට එන පැමිණිල්ලක් තමයි ආපහු FCID එකට එන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම එන්න ගියාට පස්සේ FCID එක නිකන් අකර්මණ්‍ය ආයතනයක් බවට පත් වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පහුගිය අවුරුදු 2කමාරකට ආසන්න 2කමාරකුත් නැති තරම් 2 මාස 3ක වගේ කාලයක් ඇතුළත පැමිණිලි 1000කට වැඩිය මෙයාට ලැබිලා තියෙනවා. අපි පහුගිය දවස්වල ගියා අපි බාර දීපු පැමිණිලි වල ප්‍රගතිය බව විමසන්න. අපි බාර දීපු පැමිණිලි වල ප්‍රගතිය විමසන්න ගියාට පස්සේ තමයි අපිට එහි හිටපු අධ්‍යක්ෂකවරයා අපිට මේ පිළිබඳව කිව්වා අපිට ආපු පැමිණිලි මේවා. අපි අපේ පැමිණිලි මෙන්න මේ විදිහට අපි යවලා තියෙනවා. ඒ පැමිණිලි වලට අදාළ සමහර ඒවා නඩු කටයුතු සිද්ධ වෙලා තියෙනවා. සමහර ඒවා සම්බන්ධයෙන් අපිට වගකීමක් නැහැ. අපිට තියෙන වගකීම අපි සම්පූර්ණ ඉටු කරලා තියෙනවා. ආපු පැමිණිලි 1000න් පැමිණිලි 254ක් FCID එකට යවලා තියෙනවා. පැමිණිලි 145කට ආසන්න 45ක් පමණ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමට යවලා තියෙනවා විභාග කටයුතු සඳහා. තව පැමිණිලි 44ක් විතර යවලා තියෙනවා CID එකට. ඒතර පැමිණිලි 450ක් විතර තමයි අපිට අපේ ආයතන යටතේ විමර්ශන කටයුතු කිරීම සඳහා ප්‍රයෝජනට ගත. එහෙම නැත්නම් පැමිණිලි ලෙස බාර අරගෙන කටයුතු කරන්න පුළුවන්. අපි ඒවා තැන් වලට යවුවා. නීතිපති දෙපාර්තමේන්තුවේ තියෙනවා FCID එක පරීක්ෂණ අවසන් කරපු පැමිණිලි 88ක් නඩු දාලා තියෙන 15කට. ඒතර නඩු දාලා තියෙන 15කට. දැන් මේ අවුරුදු දෙක ඇතුලේ වෙච්ච ක්‍රියාවලියේදී FCID එකේ නිලධාරීන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නිලධාරීන් මැදිහත් වෙලා සොයාගත්ත තොරතුරු පදනම් කරගෙන විමර්ශනයන් කරලා හොයපු දේවල්. හොරෙක් ඇවිල්ලා කියනවා වෙච්ච වැඩක් නැහැ කියලා රාජ්‍ය සේනාරත්න. එතකොට අර මෝදර දීවරවරාය මිලියන 440ක් අඩුවෙන් තක්සේරු කරලා විකුණපු එකේ හොරකමට සම්බන්ධ වුණේ රාජ්‍ය සේනාරත්න නෙමෙයි. ඒක ඇල්ලුවේ මේක නෙමෙයිද? ඒ හොරකම පිළිබඳ පරීක්ෂණ කරන්නේ මේ ආයතනය නෙමෙයිද? පහුගිය දවස්වල තිබුණා ප්‍රශ්නයක්. නීතිපති දෙපාර්තමේන්තුවෙන් මේකට උපදෙස් ඉල්ලලා තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ප්‍රමාද කරන්න මෛත්‍රීපාල ශ්‍රීසේන මහත්තයා උපදෙස් දීලා තිබුණා. ඒ උපදෙස් අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ මේකට අදාළ මේ උපදෙස් ප්‍රමාද වෙලා තිබුණා මේක නඩු කටයුත්තට අදාළව. දැන් ඒ උපදෙස් ලැබිලා තියෙනවා. මට හිතෙන්නේ මෛත්‍රීපාල මහත්තයා හිතුවත් දන්නේ රාජිත මේක කමන්නේ ගියාට වගේ කියලා. මොකද එහෙම තමයි වැඩ යන්නේ. එහෙම වෙලා හරි නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලැබිලා තියෙන මොකටද මේ නඩු කටයුත්ත දැන් ඉස්සරහට අරයි යන්න. ඒ නඩු කටයුත්ත ඉස්සරහට යනකොට දැන් හරිනම් රාජිත අයියාගේ පුතා ඉන්න ඕනේ හිරේ. ඒ නිසා හිරේට යන්න කලින් දැන් හිතුවක් දන්නේ නැහැ ඉතුරු වෙලා ඉන්නේ මෙච්චරයි. ඒ නිසා හිරේ යන එක නවත්ත ගන්න නම් මේ ආයතන අඩපණ කරන්න ඕනේ කියලා දැන් මෛත්‍රීපාල මහත්තයා වැඩේ පටන් අරන් තියෙන එකට. එහෙම චූදිතෙක් ඇවිල්ලා කියනවා මේ ආයතන වැඩක් කරේ නැහැ කියලා. ඔයගොල්ලෝ දැක්කත් දන්නේ නැහැ ඊයේ පෙරේද බැසිල් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් කියනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාත් කිව්වා අපි හොරකම් කරා කියලා කිව්වා අරවා කිව්වා මේවා කිව්වා නැහැ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් කිව්වා අපිට තේ වතු නැහැ රබර් වතු නැහැ පොල් වතු නැහැ කියලා. රාජපක්ෂවරු හොරකම් කරේ නැහැ කියලා තමයි කිව්වේ. රාජපක්ෂවරු හොරකම් කරේ නැහැ කියලා කිව්වොත් අර නිකන් හරියට රිලව් කිව්වොත් අපි ගස් නැගලම නැහැ කියලා. ඒ වගේ තමයි රාජපක්ෂවරු හොරකම් කරේ නැහැ කියලා කිව්වොත්. වැඩි අපි මේ දාපු පැමිණිලි ඔක්කොම ගැන කතා කරන්නේ නැහැ. අම්මගේ තාත්තගේ සෝන හදන්න නාගරික සංවර්ධන අධිකාරියෙන් සල්ලි අරගෙන තමයි සෝන හදලා තියෙන්නේ ලක්ෂ 914ක්. ලැජ්ජා තියෙන පුතුද මේ. එක පුතෙක් ජනාධිපති, තව පුතෙක් ආර්ථික සංවර්ධන ඇමති, තව පුතෙක් කතානායක, තව පුතෙක් ආරක්ෂක ලේකම්, මුණුබුරෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී. ලැජ්ජා තියෙනවා නම් ලක්ෂ 914කින් අම්මයි තාත්තගේ සෝන හදනවද? ඒතර හොරකම් කළා නෙමෙයිද මේ? අර දේශීය ආච්චියාවේ මැණික් මල්ලක් දීලා ගියා කියලා මුණුබුරාට එකෙන් ඉඩම් අරන් දුන්නා කියලා. යෝහිත රාජපක්ෂ ඉඩම් අරන් දීපේකට දේශීය ආච්චියාවේ. ඒ හොරකම් කළා නෙමෙයිද? නාමල් රාජපක්ෂලා ක්‍රිස් එකට ඉඩම් දීලා හොරකම් කරපුවාට මේ රිමාන්ඩ්ලා හිටියේ නැද්ද? අර ඥාති පුතා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ලංකාවට එන්න බෑ තවමත්. ගෝඨාභය රාජපක්ෂ කියන හොරකම් කරලම නැහැලු.
ඇයි මිග්ඥානා ගනුදෙනුවට සම්බන්ධ සිදුවීම් පිටිපස්ස වෙච්ච ඝාතනයක් තියෙනවා. තානාපති කාර්යාලය හිටපු තරුණයෙක් ගහලා මරලා ලංකාවට ගෙනලා වල දාලා ගියේ. ඥාතීන්ටවත් බලන්න දුන්නා. ඥාතීන් කරපු පැමිණිල්ලකට පරීක්ෂණ යන්නේ දැන්. මේ මිග්ඥානා ගනුදෙනුව පිළිබඳ තොරතුරු දාන්න මිනිස්සු. ඒකට සම්බන්ධ ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා දාලා පැමිණිල්ලක් තියෙනවා. තාම විභාග කරලා නැහැ. ඒතර මේ එක පැත්තකින් තියෙන චෝදනා ඒ හිටපු ආණ්ඩුවේ අයට මේ පැමිණිලි ඔක්කොම තියෙනවා දැන් FCID එකට ගිහිල්ලා දූෂණ මර්දන කමිටුව ලේකම් කාර්යාලය හරහා. එතනින් අපි නැවතුනේත් නැහැ. ඊට පස්සේ මේ ආණ්ඩුවේ කට්ටිය පටන් ගත්තේ බැංකුවටම මහ බැංකුවට සුද්ද දීලා තමයි. දැන් නෑ කිව්වනේ. මේ වෙනකොට perpetual treasuries ආයතනයේ తాවකාලික මාස 6කට තහනම් කරලා තියෙන ගනුදෙනු. මොකක් නිසාද? ඒ අය හොරකමට සම්බන්ධ වෙච්ච නිසා නැතුව නිකන් තහනම් කරන්න බෑනේ. උසාවියට ගිහිල්ලා ඇපෑලකින් accounts නිදහස් කරන්න කියලා උසාවිය දුන්නේ නැහැ. ඇයි? ඒ තරම් කරුණු ඉදිරිපත් කරගන්න බැරි වුණා හොරකම පැහැදිලි නිසා. දැන් එතනින් මේක නවතින්නේ නැහැ. මේවා ජාලගත සම්බන්ධන් නැතුව තමයි මේ හොරු දූෂිත ඔක්කොම එකට එකතු වෙලා ඉන්නේ. ඒතර perpetual treasuries ආයතනෙන් සල්ලි දාලා හදපු මාධ්‍ය ආයතන, රේඩියෝ ළඟදී පටන් ගන්න යනවා. මේවා සම්බන්ධකම් හොයන් යනකොට මේ ආණ්ඩුවයටයි පරණ ආණ්ඩුවයටයි සම්බන්ධකම් ඇති වෙච්ච හොරකනුත් දැන් එකට එකතු වෙලා සිදු වෙමින් යන්නේ. හිටපු අයයි දෙගොල්ලොම දැන් එකට එකතු වෙලා හොරකම් කරනවා. බැඳුම් කර වංචාවේ සිට මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ අයියටත් තියෙන පැමිණිල්ලක් හාල් ලබා ගැනීම සම්බන්ධයෙන්. හැරිසන් ඇමතිවරයාට තියෙනවා. රවී කරුණානායක මුදල් ඇමතිවරයාට තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුන්ට දැනුත් තියෙනවා මේ පිළිබඳ චෝදනා. එහෙම චෝදනා තියෙද්දි තමයි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වහනවා හරියට දැන් හොරකම් කිරීම සම්පූර්ණයෙන්ම නවත්තලා අපේ රටේ දැන් සුද්ධ පවිත්‍ර කරපු රටක් කියලා හිතා ගන්න තමයි මේගොල්ලෝ මේ කියන්නේ. නෑ හොරකම දැන් යනවා. හයි ස්පීඩ් එකේ දැන් හොරකම් කරනවා මේගොල්ලෝ. මොකද කල්පනා කරනවා තව අවුරුදු දෙකයි තියෙන දෙකමාරයි. ඉවර වෙනකොට සමහර විට ඉවර කරගත්තේ නැත්නම් ඊළඟට ආපහු ආණ්ඩුවක් ලැබෙයි කියලා කියන්න බෑ. ආණ්ඩුවක් ලැබෙයි කියලා කියන්න බෑ. හොඳ. එතකොට එහෙම බැරි නිසා දැන් හයි ස්පීඩ් එකේ මේ අය හොරකම් කරනවා. නිසා දැන් මේ ඊටාම අසාධාරණ ජනවරමට පිටුපාලා හොරු රකිමින් තමයි මේ ආණ්ඩුව දැන් මේ ආයතන පද්ධතිය කඩා බිඳ වටන්න කටයුතු කරමින් තියෙන්නේ. දූෂණ විරෝධයට සංවිධානයේ අපි දකිනවා. මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්තයන් පහුගිය දවස්වල අර මාතර ගිහිලා රැස්වීමක් කිව්වා. ගින්නිල්වල ව්‍යාපෘතියට සල්ලි දුන්නා. ජනවාරි 2015 ජනවාරි මාසේ 5 වෙනිදා චන්දර දවස් 3කට කලින් මිලියන 1000ක් දුන්නා. චන්දර දවසකට කලින් ජනවාරි 7 වෙනිදා මිලියන 2000ක් දුන්නා. 2015 දෙසැම්බර් මාසේ තව මිලියන 1000ක් දුන්නා. ඔක්කොම මිලියන 4000කට වැඩි දීලා තියෙනවා. පස් පිටල්ලක්වත් කපන්න නැතුව දුන්නා කිව්වා. මේ පැමිණිල්ල දැම්මෙත් අපි. ඒතර අපි අහනවා මේ හොරකම් සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා නීතිපති ගාව නඩු දාන්න තියෙද්දි නඩු කටයුතු කරලා හොරු අල්ලන්නේ නැතුව දැන් මොකද්ද මේ කරන සෙල්ලම? මෛත්‍රීපාල මහත්තයා කියනනේ හොරු ඇල්ලුවේ නෑලු ඇල්ලුවේ යාගේ ඇමති මණ්ඩලේ ඉන්න පෞසි ඇමතුමාට එක නඩුවක් දැම්මලු. තව කවුද? ප්‍රියංකර ජයරත්න මහත්තයාගේ දුවක් රස්සාවට දාගත්තක එක නඩුවක් දැම්මලු. පට්ටපල් බොරු ජනාධිපති කියන්නේ මේ. මොකද මේ පැමිණිලි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයටවත් FCID එකටවත් ගියේ නෑ. මේක කිය අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමේ. ඒ කාරණා දෙකට අදාළවම විමර්ශන යන්නේ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමේ. එහෙම තියෙද්දි ජනාධිපති හිතාමතා බොරු කියන මොකටද? දැන් මේ ආයතනයේ වසා දැමීම සාධාරණීකරණය කරගන්න. මේ ආයතනයේ වසා දැමීම සාධාරණීකරණය කරගන්න. ඒ නිසා අපි දූෂණ විරෝධ සංවිධානයේ අපි දකින්නේ මේ දෙගොල්ලොම දැන් එකට එකතු වෙලා හොරකම් කරන්න පටන් අරන් තියෙන්නේ. ඒ හොරකම් කොච්චරද කියලා කියනවනම් දැන් අර ආණ්ඩුවේ හිටපු හොරකම් වලට සම්බන්ධ ජාවාරම්කාරයෝ හොරකම් කරපු මිනිස්සුන්ට දැන් මේගොල්ලොත් එක්කත් එකට එකතු වෙලා මේ වැඩේ කරමින් යන්නේ. අපි දාපු පැමිණිල්ලක් තියෙනවා මහින්දානන්ද අලුත්ගමගේ മന്ത്രിවරයාට. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලැබිලා තියෙන අත්අඩංගුවට ගන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා FCID එකේ ලොක්කට කතා කරලා කියනවා ගන්න එපා කියලා. අපි කියනවා නෑ කියනවා නම් නීතිපතිගේ උපදෙස් පෙන්නන්න. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පෙන්නන්න. නෑ එහෙම දැන් මේ හොරු රකින්න, හොරු ආරක්ෂා කරන්න, හොරකම් කරපුවා බේරන් යන්න තමයි මේ අය කටයුතු කරමින් තියෙන්නේ.
ඒ අය බේරගෙන යන කටයුතු කරමින්. ඒ නිසා දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ වසා දැමීම පිටිපස්සේ තියෙන්නේ මේ රටේ හොරකමට වංචාවට තිත තැබීම නෙමෙයි. හොරකම වංචාව ඉදිරියටත් රාජපක්ෂ යුගයේ සේම කරගෙන යාමට අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම. ජනවරමේ අභිලාෂයන් අමුමුවේ උල්ලංඝනය කරමින් හොරුත් එක්ක එකට එකතු වෙලා රාජ්‍ය දේපල කොල්ල කෑම ඉදිරියට කරගෙන යන තමයි මේ අය මේ කටයුතු කරමින් තියෙන්නේ. ඒක තමයි මෙයාගේ ඌමනාව. දැන් ඔගොල්ලෝ අපි දාපු තවත් එක පැමිණිල්ලක් තමයි ඔය මේ ආණ්ඩුවේ තියෙන ඇමතිවරු. මේ ආණ්ඩුවේ තියෙන ඇමතිවරුන්ට දාලා රවීට රාජිතට ඊට පස්සේ අකිලට අපේ අධ්‍යාපන අමාත්‍යාංශය කරපු වංචා සම්බන්ධයෙන් හැරිසන්ට මේ අයට දාපු පැමිණිල්ල වගේම අපි දාපු තව පැමිණිල්ලක් තමයි ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය සම්බන්ධයෙන් දාපු පැමිණිල්ල. කියන්නේ අපේ පැමිණිල්ල 100 ගාණක් දානකොට ඒ දාපු පැමිණිල්ල සියල්ලෙම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සිට නාමල් රාජපක්ෂ, යෝහිත රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, නේ සිරන්ති රාජපක්ෂ, ඊට පස්සේ තොණ්ඩමන්, වීරවංශ, මේ ජොන්ස්ටන් මේ ඔක්කොම දැන් කවුද හිරේ? මහජන දේපල කොල්ල කාපු මිනිස්සු. නේ මේ ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ, තෙල් සංස්ථාවේ, වරායේ මේ ආයතන වලට දාපු නඩු, අධිවේගී මාර්ග වලට සම්බන්ධ අපි දාපු පැමිණිලි, ඒ හොරකම් ඒවා සම්බන්ධයෙන් මේ ක්‍රියාවලිය ඇතුලේ දැන් කිසිවක් සිදු නොකර මගහැර යන්න තමයි දැන් මේ සැලසුම් කරලා තියෙන්නේ. මේ අයට අදාළ පැමිණිලි අවසන් කරපු, පරීක්ෂණ අවසන් කරපු පැමිණිලි ගොනු තියෙන නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු දැම්මොත් කැබිනට් එකෙන් භාගයක් ඉන්න ඕනේ බන්ධනාගාරේ. සදෙන්ක දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අර එළුවගේ මොකක්ද එක වැටෙනකම් වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කිරීම සඳහා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඉන්න අයගේ පැමිණිලි ටික නඩු ටික දාන්න දෙන්නේ නැතුව කල් යවනවා. ඒව දැන් ඒගොල්ලෝ මැදිහත් වෙනවා. අර ඔයගොල්ලන්ට මතක ඇති සුප්‍රසිද්ධ පොලිස්පතිගේ රංගනය නිලමේ නිදහස් කර ගැනීම සඳහා මේ වගේම රැස්වීමකදී මාධ්‍ය හරහා ප්‍රකාශයටපත් උනේ. නෑ අත්අඩංගුවට ගන්න නැහැ කී. ඒ කාගපති පොලිස්පතිගේ උපදෙස් මත. පොලිස්පතියේ කරේ කාගේ උපදෙස් මත? ඇමතිගේ උපදෙස් මත. දැන් ඇමති මොකද කරන්නේ? අපි දාපු තාව පැමිණිල්ලක් තියෙනවා ලංකා ට්‍රාන්ස්ෆෝමර් කියලා ආයතනය සම්බන්ධව. මේ ආයතනයට අදාළව අපි දාපු පැමිණිල්ල ගත්තොත් මේ පැමිණිල්ලට අදාළව පහුගිය කාලේ පුරාවට අවස්ථා 3ක 4ක පමණ අපි මේ පැමිණිල්ල අලුත් කරා. මේක බරපතල ජාවාරම. හොරයක්. ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනයේ අයිති රජයට මේක හිටපු නෝර්වේ සමාගමක් කොටස් ටික විකුණලා යද්දි ඒකේ තිබිච්ච 130ක කොටස් ටිකත් ලෝන් එකක් අරගෙන ගත්ත සේවක භාරයක් හැටියට සේවකයන්ට දුන්නා 10%ක් 127ක් සේවක භාරයක් හැටියට හැදුවා. ලංකා විදුලි බල මණ්ඩලයට 63ක් අයිතියක් තිබුණා. ඊට පස්සේ මේක ඇත්තේ අනු සමාගම් ගණනාවක් හැදුවා. හඳුනේ සහෝදරලා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මේ පිළිබඳව විමර්ශනයක් කරා. විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු සල්ලි ගෙව්වේ නැහැ. අවසානයේ සේවකයන්ගේ ලාභාංශ කොටස් ගෙව්වේ නැහැ. 2015 අගෝස්තු මාසේ ලාභාංශ ගෙවුවා. හදිස්සි අපි මේ පැමිණිල්ල දාලා විභාග පටන් ගත්තා. වැඩිම ලාභාංශ ගත්තේ මේක බාර දීපු 3 දෙනෙක්. අගෝස්තු මාසේ 20යි 24යි දවස් දෙකේ එක්කෙනෙකුගේ account එකට මිලියන 180ක් ලාභාංශ, තව එක්කෙනෙකුගේ මිලියන 160ක්, තව එක්කෙනෙකුගේ මිලියන 89ක්, මිලියන 540ක් 4-5 දෙනෙක් ලාභාංශ හැටියට දාගත්ත සමාගමේ මුදල්. මේක ටික දවසක් යනකොට මේ පැමිණිල්ල විමර්ශනය වෙමින් යද්දී අපි FCID එකේ ප්‍රධානියා ළඟ මේ පැමිණිල්ල සමතකරණයකට ලක් කරන්නත් උත්සාහ කරා. මේක හොයන් යනකොට මේක පිටිපස්සේ තියෙනවා සැලකිය යුතු කතා ගොඩක්. දැන් පොලිසිය බාර ඇමති සාගල රත්නායක මේ තියෙනවා සාගල රත්නායක මහත්තයාගේ අකුරැස්ස දෙනියායේ තියෙන තේ ෆැක්ටරි එකට ගත්ත ණයකට මුදල් ගෙවනවා ලංකා ට්‍රාන්ස්ෆෝමර් එකේ සල්ලි වලින්. මේ තියෙන රත්නායක ටී ෆැක්ටරි මේකට අදාළව රත්නායක ටී ෆැක්ටරි ප්‍රයිවට් ලිමිටඩ් ලෝන් නම්බර් මේ තියෙන්නේ. ඒකට අදාළව මේ ණය මුදලේ වාරයක ගෙවන්නේ කවුද? ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම. මේ විදුලි බල මණ්ඩලයට අනුබද්ධ සමාගමක්, සේවකයන්ට අයිති කොටස් අයිති තියෙන සමාගමක්. ඒතර මේක දැන් ජාවාරමක් කරන කෝප් එකට යන්නේ නැතුව ඉන්න හැදුවා. හඳුනේ සහෝදරලා මැදිහත් වෙලා නැහැ. කෝප් එකට එන්න ඕනේ 163කට වැඩි කොටස් නෙමෙයි රුපියලක් කොටස් තිබුණත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කෝප් එකට යන්න ඕනේ. එහෙම මේගොල්ලෝ එන්නේ නැතුව ඉන්න කොටස් හැදුවා. තව දැන් මග හරින්න හදනවා විදුලි බල මණ්ඩලයේ 163 කොටස් අයිති අඩු කරලා මේ අනු සමාගම් අතර අරගෙන මේක වැඩේ කරගෙන යන්න. ඉතින් මේක සරල එකක් නෙමෙයි. දැන් මේක ගත්තොත් එහෙම අපි අවස්ථා ගණනාවක මේ පිළිබඳ තොරතුරු හෙළි කරා. 2010 විතරක් සමහර අයට හැම්පස් දෙන්න. අවුරුද්දට හැම්පස් දෙන්න එක ආයතනයකින් අරන් තිනවා 2010
ලක්ෂ 60ක් 2011 ලක්ෂ 77ක්. අමාත්‍යාංශ වලට තෙල් වියදම් ගෙවනවා. මේ අමාත්‍යාංශයේ තෙල් වියදම් ගෙවන්නේ ලංකා ට්‍රාන්ස්පෝර්ට් ලිමිටඩ් එකේ. සමහර අයගේ කෑම බිල් ගෙවනවා ලංකා ට්‍රාන්ස්ෆෝමර් එකෙන්. සමහර අයගේ හැම්පස් යවනවා ගෙවල් වලට ලංකා ට්‍රාන්ස්ෆෝමර් එකෙන්. සේවකයන්ගේ කොටස් අයිතියවත් ඒවට අයිති මුදල්වත් විදුලි බල මණ්ඩලයට හිමි යුතු කොටස්වත් ලබා දෙන්නේ නැහැ. ඒ වෙනුවට දැන් මේක අර බරා ගන්න බාර දීපු අය තමන්ගේ සමාගම් බවට පත් කරලා විදුලි බල මණ්ඩලයට ජනතාවටයි රටටයි හොරකමක් කරමින් තියෙනවා. මේ පිළිබඳ පැමිණිල්ලක් අපි ගන්නවා. ඒ පැමිණිල්ලට අදාළව නඩු කටයුතු තියෙනවා. මේක පහුගිය කාලේ නීතිපතිලාගත් කියන්න උත්සාහ කරා මේක මේ සමාගමක් මේක යන්න ඕනේ නෑ කෝප් එකට කියලා. හැබැයි අවසාන නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් දුන්නා මේක යන්න ඕනේ කෝප් එකට කියලා. කෝප් එකට නොආ ඉන්නම තමයි උත්සාහ කරේ පාර්ලිමේන්තුව. මොකද මේක අහු වෙනවා එතෙන්ට ගියාට පස්සේ මේ හොරකම් කරපුවා. සමහර ඒවා තියෙනවා පන්සල් වලට සල්ලි ගෙවපුවා. මේක ලිස්ට් එකේ තියෙනවා. ලිස්ට් එක බලන් ගෙවපුවාම ඩොනේෂන් කියලා විතරයි තියෙන්නේ. කාටද දුන්නේ දන්නේ නැහැ. ඩොනේෂන් කියලා තියෙනවා. මේ සමහර ඒවා කියලා තියෙන 2011. එතකොට විදුලි බල ඇමති කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා. චම්පිකරණව කැමතිවරයා කාලේ සමහර ඒවා කියලා තියෙනවා. වර්තමාන ඇමතිවරයා කාලෙත් ගෙවන සමහර ඒවා. මේ තියෙන ඩොනේෂන් කියලා ලංකා ට්‍රාන්ස්ෆෝමර් එකේ. මේ රජයේ මුදල් ජනතාවට අයිති මුදල් මේවා. මේ ඩොනේෂන් කියලා ගත්තාම 100 150 ලක්ෂ ගාණක් දුන්නත් ලක්ෂ 150 200ක් අවුරුද්දකට ඩොනේෂන් කරලා තියෙනවා. ලක්ෂ ගාණේ පන්සල් වලට. අපි කියන්නේ ආධාරයක් දෙන එක වෙන මේකක්. නේ. එහෙන් විදුලි බිල වැඩි වෙනවා. විදුලි බිල අඩු කරගන්න මේ වගේ ලාභ ගියා නම් විදුලි බල මණ්ඩලයේ පාඩුව අවම වෙනවනේ. ඒව කරන්නේ නැතුව මේක ජාවාරමක් බවට පත් කරගත්තා. ඒ විතරක් නෙමෙයි දැන් මේ පිළිබඳව දිගින් දිගටම දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස අපි දිගින් දිගට මේ පිළිබඳව පැමිණිලි කරා. හැබැයි ඒ පැමිණිලි වලට අදාළව කටයුතු කරුන්නේ නැහැ. දැන් ඊයේ පෙරේද අපි ආපහු ඊයේ දවසේ අපි ඊයේ දවසෙත් පැමිණිල්ලක් බාර දුන්නා. මේකට කලින් අපි පැමිණිල්ලක් බාර දුන්නා. මේ පැමිණිල්ලටම අදාළව මේ පිළිබඳ සෑහෙන ආందోලනයක් ලක් කරා. අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමේ හිටපු සභාපතිවරයා තමන්ගේ ඉන්න නඩුවකට අදාළ වාහනයක් ගත්තා කියලා. නඩුවකට අදාළ පාර්ශවයකින් වාහනයක් ගත්තා කියලා. ඒ තමයි අර ලංකාවට වාහන කොටස් එකලස් ගෙනල්ලා එකලස් කරන වෙහිකල් ලංකා කියන සමාගමේ එක ජාවාරමක්. ඒක ජාවාරමක්. එහෙම වාහන කියලා ලියාපදිංචි කරන්න බෑ. මේ වාහන ගෙනාපු අයගේ නම් විස්තරය බැලුවාම තියෙනවා. සමහර අය වාහන අරන් තියෙන්නේ ඒ වාහන ගත්ත අයගේ ලිස්ට් එක තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දොස්තර මහත්තයා එලියන්ත වයිට් ගාව තියෙන වාහන 3ක්. මේ වාහන ගෙනල්ලා රේගු බදු ගෙවන්නේ නැතුව එකලස් කරලා දේශපාලන හිතවත්තුන්ට දෙවනවා. ගම්පහ ආසනයේ ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු 3 දෙනෙක් ළඟ තියෙනවා මෙයා වාහන. මේ වාහන අංකත් එක්ක තියෙනවා අපි ළඟ. ඒ වාහන අංකත් එක්ක තියෙනවා. ඒ වාහන එකලස් කරලා එම්පරර් කියන නමින් තමයි යන්නේ. හැබැයි පාරේ දුවන්නේ ලංකාවේ තියෙන Toyota Nissan හරි මොනවා හරි නමකින්. එහෙම එම්පරර් කියලා වාහනයක් නැහැ ලංකාවේ දුවන පාරේ කොහොමවත් ඔයගොල්ලෝ දැකලා නැහැනේ. හැබැයි මේ කරන්නේ බදු ගෙවන්නේ නැතුව කොටස් ගෙනලා එකලස් කරලා මෙහින් පොත දෙනවා. වාහන 2750කට කැබිනට් අනුමැතිය තියෙනවා කියලා තමයි විකුණන්නේ. ඊයේ පෙරේදත් වාහන 7 වෙනි මාසේ 3 වෙනිදාත් වාහන ටිකක් නිදහස් කරා. මේ ආයතනට මේ කටයුත්ත කරන්න බෑ කියලා ශ්‍රේෂ්ඨාධිකාරී නඩු 3ක් තියෙනවා. ඒ නඩු 3ට අදාළ විස්තරات තියෙනවා. නඩු 3ක් තියෙනවා එහෙම දෙන්න බෑ කියලා. එහෙම තියෙද්දි වර්තමාන රේගු අධ්‍යක්ෂකයි එයාගේ දෙවණියයි මිලියන 68ක් මිලියන 118ක් බදු හැටියට ලැබෙන්න තියෙන ඒවා ගෙවන්න නැතුව මේ කටයුත්ත කරගෙන යන්න ඉඩ දෙනවා. ඒ විතරක් නෙමෙයි ලක්ෂ 68ක බදු අය කරගන්න තියෙද්දි ලක්ෂ 3මාරක් අය කරගෙන මේ ආයතනයේ වාහන දෙකක් නිදහස් කරන එළියට. අපි දන්නේ නැහැ හෙට දවසේ ඒ වාහන දෙක කවුරු හරි පාවිච්චි කරයිද කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ රටට අයවිය යුතු බදු අය කරගන්නේ නැතුව මේ ජාවාර මිදිරටත් කරගන්න. මොකද අපි මේ පැමිණිලි ඉස්සලා ගිහිලා දැම්මා. එක තැනකට මේ පාර අපිට යන්න ඕනේ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට තමයි. මොකද මේ පැමිණිල්ල අරගෙන. අපි ඊයේ ගිහිලා මේ පැමිණිල්ල දැම්මා. මොකද මේ මූල්‍ය වංචාව පිළිබඳව පැමිණිලි කරන්න ආපහු FCID එකට යවන්න විදියක් නැහැ. මොකද FCID එකට පැමිණිලි දාන්න විදියක් නැහැ. FCID එකට පැමිණිලි දාන්න යන්න විදියක් නැහැ. මොකද FCID එකට අපි දැන් කෙලින් ගිහලා කොට පැමිණිලි බාර ගන්න ක්‍රමයක් නැහැ ඒගොල්ලෝ ළඟ. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වහලා. ඒ නිසා මේ ආණ්ඩුවේ ඌමනාව දැන් හරි පැහැදිලි. මොකද්ද මේ ආණ්ඩුවේ ඌමනාව? දැන් මේ තියෙන ජාවාරම් හොරකම් වංචා දූෂණ ටික තමයි මේගොල්ලෝ මේ ආරක්ෂා කරමින් යන්නේ. නිසා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ කියන්න හදන්නේ මොකද්ද දැන් කැබිනට් මණ්ඩලයේ පහුගිය දවස්වල කතා කරපු ඒවා මේ දැන් මේ
ආයතනයේ වැහෙන්න ඕන කරන සියලු කටයුතු කරලා දැන් මේක වැඩක් නැහැ කියලා කියන්නේ දැන් මේකෙන් වෙච්ච වැඩේ පිළිබඳ පසුබිමක් කරා දඩුම තරමේ. එහෙම නැහැ චෝදිතෙක් කියන කතාව වලට තමයි ආපහු දැන් රටට කන් දෙන්න සිද්ධ වෙලා තියෙන රාජ්‍ය සේනාරත්න කියන කතාව වලට. ඒතර මේක මේ ආයතනය අවුරුදු දෙකක් තිස්සේ පැමිණිලි 1000ක් විතර පරීක්ෂා කරලා පැමිණිලි 450කට ආසන්න ප්‍රමාණයක් විමර්ශනය කරලා ඒවා නීති කටයුතු කරන්න අවශ්‍ය තැන් වලට යොදවලා ඒවට අදාළ නඩු කටයුතු අවසන් කිරීම නඩු දැමීම සඳහා සූදානම් කරපු ලිපිගොනු 89ක් තියෙද්දී නීතිපති දෙපාර්තමේන්තුවේ මේක වැඩක් නැහැ කියලා කියන්නේ මොකක් නිසාද? තක්කඩිකම හොරු රකින්න තියෙන උවමනාව නිසා. ඒක තමයි මෛත්‍රීපාල මහත්තයාගේ උවමනාව. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් බබා දන්නේ නැහැ 30 වෙනිදා මේක වැහුවට පස්සේ ආපහු 4 වෙනිදා ගිහිල්ලා හරියනවද කැබිනට් එකට? 30 වෙනිදා වෙනකොට වහන්න ඕනේ. මේ ආයතනයේ ඉන්න වෙන අමාත්‍යංශවල හිටපු නිලධාරීන් තමයි මේ ආයතන අනුයුක්ත කරලා තියෙන්නේ. 30 වෙනිදාන් පස්සේ ඒගොල්ලෝ තමන් ඉස්සෙල්ලා වැඩ කරපු තැනට ගිහිල්ලා රිපෝට් කරන්න ඕනේ. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. රාජ්‍ය ආයතනක කෙනෙක් එක තැනක ඉඳලා තව තැනකට ගියාට පස්සේ ඒ තැන ඩියුටි අවුරුනහම අදාළ තමන් හිටපු තැනට යන්න ඕනේ. දැන් මේක වැහුවා දැන් අද 13. දැන් කැබිනට් මණ්ඩලේ දවස් දෙකක් ගියා මේ වැහුවට පස්සේ. කැබිනට් මණ්ඩලේ දවස් දෙකක් යනකොටත් බොරු කරමින් මේ ආයතනයේ වසා දැමීමේ උවමනාවෙන් තමයි යන්නේ. මොකද මේක නාස්තිකාර වියදම් කරනවා කියලා තමයි මෛත්‍රීපාල මහත්තයා කියලා තිබෙන්නේ. මම ලක්ෂ 12ද මිලියන එක 12ද පඩි ගෙවනවා කියලා. අපි අහනවා මෛත්‍රීපාල මහත්තයා දැක්කේ නැද්ද? එතුමාගේ මහලේකම් රාජගිරියේ බිල්ඩින් එකක් කරන් දැන් අවුරුද්දයි. කෘෂිකර්ම අමාත්‍යාංශයට කියලා බිල්ඩින් එකක් කරන් අවුරුද්දයි 2,25,000 ගාණ ගෙව්වා. විගණකාධිපති කියද්දි මේකේ ගාණ වැඩි කියලා රුපියල් 145ට ගන්න කියද්දි 225 ගානේ වර්ග අඩිය අරගෙන තමයි මේ බිල්ඩින් එක ගත්තේ. අපි ඒකටත් පැමිණිල්ලක් දැම්මා. දැන් මේ පැමිණිලි දාපුවා පිළිබඳ අපි ආපහු ගිහලා අහන්නේ කාගෙන්ද දැන්? අපි තිබුණා නම් අපි පැමිණිල්ල දාපු ආයතනෙන් ගිහලා ආන දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය. දැන් එතෙන්ට යන්න විදියක් නැහැ. FCID එකට ගියාට ඒ අයට පැමිණිල්ල ආව එක තැනකින් අපි පැමිණිල්ල එතෙන්ට දාලා නැහැ. එතෙන්ට දාන්න විදියක් නැහැ. ඒතර මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු ඒ අයගේ ඌමනාව තිබුණේ මොකද්ද? FCID එක වසා දාන්න. FCID එක වහන්න ඕනේ හොඳම ක්‍රමය තමයි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වහලා දාන එක. ඒතකොට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීම හරහා FCID එක ස්වභාවික මරණයක් අත්පත් කරගන්න. එහෙම නැත්නම් එය තවත් නිහඬ ආයතනයක් බවට පොලිස්පතිවරයා යටතටපත් වෙනවා. ඒතකොට මේ ආණ්ඩුව ඇමතිවරුන්ට දාපු පැමිණිලි. මේ ආණ්ඩුව ඇමතිවරුන්ට විරුද්ධ දාපු දූෂිත චෝදනා. ඒවට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව. දූෂණ විරෝධී සංවිධානයේ ලෙස අපේ අදහස තමයි මේ රනිල් මෛත්‍රී දෙන්නම එකතු වෙලා ජනවරම සම්පූර්ණ උල්ලංඝනය කරමින් ජනවරම අවභාවිතාව යොදවමින් අද හොරු රකමින් කටයුතු කරනවා. ඒ නිසා ඒකට බාධාවක් හැටියට තියෙන ආයතන පද්ධතිය තමයි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය. මොකද මේක තිබ්බොත් අපි ගිහිලා පැමිණිලි දානවා. හොරකම් කරද්දි වංචා කරද්දි දූෂණයන් කරද්දි අපි ගිහිලා පැමිණිලි දානවා. අපි දැක්ක දැන් ඊයේ පෙරේද යනකොට අපේ රටේ මුදල් පනත එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයට යටතේ තමයි ලොතරැයි මණ්ඩල දෙකම තියෙන්න ඕන. හැබැයි මේක දැන් තියෙන විදේශ අමාත්‍යාංශය යටතේ. විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ. ඒ වුණා මොකද්ද? මේකේ ටෙන්ඩර් එක පහුගිය කාලේ අපි දැක්කා අඩු ලංසුව වෙනකොට වැඩි ලංසුවට තමයි ටෙන්ඩර් එක දීලා තියෙන්නේ. දැන් මේ ටෙන්ඩර් එක නොවැම්බර් මාසේ මේ එනවා ඊළඟ ටෙන්ඩර් එක දැන්. මේක ඉවරනට සමහර විට මේක විදේශ කටයුතු අමාත්‍යාංශය නිදහස් වෙන්නත් පුළුවන් මේ ආයතන දෙක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වංචා ගැන පැමිණිලි කරන්න යන තැනක් නැති වෙනවා. මොකද ඕගොල්ලෝ අපි හැමෝම දන්නවා දැන් අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසමට දාපු පැමිණිලි. අපි ඊයේත් ඇහුවා මොකද්ද මේ පැමිණිලි වලට වෙන්නේ දැන් අඩුම තරමේ. මොකද අපි මේවා තියන් ඉන්නේ. කවදා හරි දවසක මේ ආයතන මේවා තියෙනකොට ජනතාවට වග කියන පාලනයක් මේ රටේ. මේ පැමිණිලි නැවත අහන්න පටන් ගන්න ඕනේ. එදාට මේ හැමෝටම මේවට උත්තර දෙන්න සිද්ධ වෙනවා. ජීවත් වෙලා හිටියොත්. ඒ නිසා මේ අය හිතන් ඉන්නේ අද දවස කල් දාගෙන හෙට දවසේ නිදහස් වෙන්න පුළුවන් කියලා හිතාගෙන. හැබැයි දූෂණ විරෝධී සංවිධානය අපි කියන්නේ නෑ එහෙම ඉඩ දීලා හරියන්නේ නෑ හොරුන්ට. එහෙම ඉඩ දීලා හරියන්නේ නෑ දූෂිතයන්ට. අපේ වගකීම තමයි හොරුන්ට දූෂිතයන්ට එරෙහිව මේ ගෙන යන ක්‍රියාමාර්ග ඉස්සරහට අරගෙන. ඒ විතරක් නෙමෙයි අපි ඔබ දාවිනවා මේ දිනවල රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සයිටම් අර්බුදේ. මේකත් හොර උපාධි කඩයක් විතරක් නෙමෙයි ජනතාව රවට්ටමින් මිනිස්සු රවට්ටමින් ජනතාවගෙන් සල්ලි අරන් මිනිස්සු නොමග යවලා තියෙන්නේ. මේ පිළිබඳ අපේ විරෝධතා දක්වද්දී තව එනවා අපිට විස්තර. මාළඹේ තියෙනවා පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ඒකත් ස්ලිට් එක කියලා.
ඉතින් අපි දන්නේ නැහැ මේවා අපි කිව්වට පස්සේ මාධ්‍ය ආයතන වල ඔයගොල්ලන්ට මේ වගේ මේ දාන්න පුළුවන් වේද කියලා මේ කියන ඒවා මේවා ඇඩ්වර්ටයිස්මන්ට් එනවා නිසා අපිට දැන් තොරතුරු සහිතව නිශ්චිතව ලැබිලා තියෙනවා. උසස් පෙළ සමත් නැති 20000කට ආසන්න පිරිසකට Bachelor of Information Technology කියන ඩිග්‍රී එක දීලා තියෙනවා මේ ආයතන ඇතුලේ හොරට. උසස් පෙළ සමත් නැති අයට. ලක්ෂ 12-15 වර්ග. දැන් පාර්ලිමේන්තු ඕවර්සයිට් කමිටු එක දැන් සතියකට විතර කලින් මේ පිළිබඳ තොරතුරු ඒකතන කතා කරා. දැන් මේක අයිතිය තිබුණේ මේ ස්ලිට් එක අයිතිය තිබුණේ අපි හොයන් යනකොට රජයට. අර LTL එකට උනා වගේම දැන් මේක අයිති රජයට නෙමෙයි. LTL එකටත් වෙලා තියෙන දැන් මේක. දැන් අපි ඊයේ දැනට ආරංචි කරනවා මේ LTL එකේ ESOT කියලා තියෙන. සේවකයන්ට අයිති සේවක කොටස් භාරයට අයිති මේ කොටස් ටික තියෙන මේ සේවක භාරය මේ ආයතනයේ 3 දෙනෙකුගේ නමින් අලුත් සමාගමක් හදලා ඒකට දාලා කියලා. ස්ලිට් එකේ රජයේ සතු කොටස් ටිකක් දැන් ආණ්ඩුවට අයිති නෑ. ඒක වෙන කාට දැන් පෞද්ගලික අංශයට අයිති. අපි අහනවා ආණ්ඩුවට අයිතිව තිබිච්ච ඒවා පෞද්ගලික අංශෙට විකුණන්න අවසර දුන්නේ කවුද? මොන කැබිනට් එකේ අවසර අරන්ද? අධ්‍යාපන අමාත්‍යාංශේ කායයටද අවසර අරන්ද මේ වික්කේ? නිසා මේ පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් දූෂණ විරෝධී හඬවට අපිට ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ඊයේ පෙරේදා අපිට ආපහු තොරතුරක් ආවා මේ බැඳුම් කර වංචාවට සම්බන්ධ පර්පෙක්චුවල් ට්‍රෙසරිස් ආයතනයේ මාධ්‍ය ජාලය ඉන්ටග්‍රේට් මීඩියා නෙට්වර්ක් CSN නාලිකාවේ හිටපු ප්‍රධානියා තමයි මේ IMN එකේ ප්‍රධානියා. CSN නාලිකාවේ ඉන්න ප්‍රධානියා මේ IMN කියන ඉන්ටග්‍රේට් මීඩියා නෙට්වර්ක් කියන එකේ ප්‍රධානියා CEO. දැන් උසාවියේ හෙට අනිද්දා තීරණයක් දෙන්න යනවා. අර CSN නාලිකාවට අයිති රේඩියෝ තරංග පාවිච්චි කරලා මේ ඉන්ටග්‍රේට් මීඩියා නෙට්වර්ක් කියන එක දුවන්න, ඒක නැත්නම් ඒකේ රේඩියෝ channel එක දුවන්න අවසර දෙන්න දැන් වැඩ පිළිලක් යනවා. දැන් මම ඒකයි කිව්වේ මේ අය ඔක්කොම එකට එකතු වෙලා මේ Java ආරම්භ කරන්නේ. අර නාමල්ගේ අර්ජුන ඇලෝසියස්ගේ සම්බන්ධ ගැන කීකේ තිබ්බේ. CSN එකේ හිටපු අය දැන් අර්ජුන ඇලෝසියස් ළඟ ඉන්නේ. ඒතකොට CSN එකට අයිති සමහර උපකරණ දැන් ගිහිල්ලා තියෙන වෙන තැනකට. නිසා දැන් ඒගොල්ලෝ එකට එකතු වෙලා මේ Java ආරම්භ කරමින් යන්නේ. රට රවටමින් යන්නේ. එනිසා මේ පිළිබඳ විශාල තොරතුරු අපිට ඇවිල්ලා තියෙනවා. දැන් මේ පිළිබඳ අපේ නීතිඥ සහෝදරවරු, මේ පිළිබඳ අපේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, බැංකු නිලධාරීන් මේ පිළිබඳ තොරතුරු හොයලා විමර්ශනය කරලා තවත් තොරතුරු එකතු කරලා මේ පිළිබඳ අපි දැන් පරීක්ෂණ වලට අදාළ පැමිණිලි යොමු කරන්න ඕන. ආපහු අපිට මේවා ගිහිල්ලා බාර දෙන්න තියෙනවා තැන තියෙන්නේ අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසම. 2011 ඉඳන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස අපි අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසම පැමිණිලි බාර දුන්නා අති විශාල ප්‍රමාණයක්. 2015 ජනවාරි මාස 8 වෙනිදාන් පස්සේ මේ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය හැදුවට පස්සේ අපි බාර දීපු දූෂණ විරෝධී හඬ සංවිධානයෙන් බාර දීපු පැමිණිලි වලින් 95%ක්ම අපි බාර දුන්නේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට. මොකද අපි දන්නවා අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසම දැන් ඒක විමර්ශනයේ වෙනුවට කල්මැරීමේ කොමිසම බවට පත් කරගෙන තියෙනවා. අපි දන්නේ නැහැ මේ කොමසාරිස්වරුන්, සභාපතිවරුන්, ඒ අදාළ නිලධාරීන් කරන කාර්යභාරයේ ප්‍රතිඵලය එළියට පේන්නේ නැහැ. ඒ නිසා ඒ අය ගන්න උත්සාහය වෙහෙස ප්‍රතිඵලයක් බවට පත් වෙන්න නම් අර විදුහල්පති කෙනෙක් අල්ලස් ගත්තා කියලා හරි ග්‍රාම සේවක මහත්තයෙක් අල්ලස් ගත්තා කියලා හරි ඒවා නෙමෙයි. මේ මහා පරිමාණ ජාවාරම් කාර්ය හොරු දූෂිතයන්ගේ පැමිණිලි විභාග කරලා රටට අඩුම තරමේ ඒ වගේම වෙච්ච වංචා පිළිබඳ තොරතුරුවක් දැනගන්න විමර්ශනයක් කරනවා කියලා පේන්න ඕනේ. හැබැයි අපිට එහෙම පේන්නේ නැහැ. ඒ දැන් අපි දූෂණ විරෝධී සංවිධානයේ අපි සාකච්ඡා කරමින් තියෙනවා. මේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වැහුවට පස්සේ දැන් මේ පරිශන අපේ පැත්තෙන් තියෙන මේ කටයුතු ටික අවසන් කරලා මේ පැමිණිලි බාර දෙන්න තියෙන ආපහු කාටද? අල්ලස්සෝ දූෂණ කල් දැමීමේ කොමිසමට. තියෙන ප්‍රශ්නේ එතන. එතකොට මේ හොරු අල්ලන්න බලය දීපු රටේ ජනතාව ඒ දීපු ජනවරම අමුමේ උල්ලංඝනය කළ රනිල් මෛත්‍රී හවුල හොරු රකින්න වැඩේ දැන් කරමින් ඉන්නවා. හොරුත් එක්ක එකතු වෙලා හොරකම් කිරීම දැන් ඉස්සරහට කරගෙන යනවා. ඒ නිසා දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස අපි දකිනවා මේ කටයුත්ත මෙහෙම ඉස්සරහට යන්න දිය යුතු නැහැ. යාමට ඉඩ දිය යුතු නැහැ. ඒ සඳහා අපි සංවිධානයක් ලෙස අපි මැදිහත් වෙනවා. පුරවැසියන් ලෙස අපි ඔබෙන් ඉල්ලන්නේ. මාධ්‍යවේදීන් ලෙස අපි ඔබෙන් ඉල්ලන්නේ. මේ තොරතුරු වැඩි වැඩියෙන් සමාජයට යා යුතු වෙනවා. මේ පිළිබඳ සාකච්ඡාව සංවාදයේ වැඩි වැඩියෙන් සමාජයේ ගත යුතු වෙනවා. දූෂණ විරෝධී හඬේ අපි මේ පිළිබඳ තොරතුරු හොයලා සමාලෝචනය කරලා මේවා එළියට දාන්නේ මේ රටේ මහජන දේපොළ කොල්ල කන මිනිස්සුන්ට දඬුවම් ලැබිය යුතුමයි. හැබැයි අපි දැන් අපිට අඳුන ගන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළේ පෞල් පාලනයේ හොරුන්ට දඬුවම් දුන්නේ නැහැ, දූෂිතයන් ආරක්ෂා කරා.
රනිල් මෛත්‍රී හවුලත් අද ඒ ගමනම යන්න ඒ විදිහටම ඊටත් වඩා වැඩියෙන් හිරිකිතයක් විලිලැජ්ජාවක් නැතුව මේ ආයතන අඩපණ කරමින් වසා දමමින් හොරු රකින්න කටයුත්ත ඉස්සරහට කරගෙන යමින් තිබෙනවා. නිසා අපි දූෂණ විරෝධී සංවිධාන ලෙස තීරණය කරා මේ කටයුත්ත මේ ආණ්ඩුවේ මේ නිර්ලජ්ජිත ලෙස මේ කරමින් තියෙන ජනවරම උල්ලංඝනය කරලා ජනවරම එහෙම පිටින්ම අමුයේ ජනවරම උල්ලංඝනය කරමින් මේ සිදු කරන ක්‍රියාවන් පිළිබඳ රට දැනුවත් කරන්න. ඒකේ ආරම්භයක් හැටියට තමයි දූෂණ විරෝධී සංවිධාන ලෙස අද අපි මේ කොළඹ මේ සම්මන්ත්‍රණය පටන් ගත්තේ. ඒ නිසා අපි මේ පිළිබඳව අපි ඉදිරියේදී ඒ සඳහා ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා. ඒ සඳහා දූෂණයට එරෙහි ජාත්‍යන්තර සංවිධානයක් තිබෙනවා. ඒ පාර්ලිමේන්තුවට සම්බන්ධ කෝප් කමිටු වලින් සදිත දූෂණ විරෝධී ජාත්‍යන්තර සංවිධානයක්. එහි භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කරන්නේ සුනිල් හඳුනිත් සහෝදරයා. ඉතින් අපි සාකච්ඡා කරමින් තියෙනවා මේ රටේ සිද්ධ වෙන වංචා දූෂණ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම පිළිබඳව. ඒ සංවිධානයට පැමිණිලි කිරීමට හඳුනිත් සහෝදරයා හරහා ඒ සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙන් බලපෑමක් කරන්න පුළුවන් නම් ඒ කරන්න. හැබැයි පුරවැසියන් ලෙස අපිට වගකීමක් තියෙනවා මේ හොරුන් දූෂිතයන් රකිමින් මේ ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් ජනතාව දැනුවත් කරමින් මේ දූෂණයට එරෙහි හඬ මේ දූෂණයට එරෙහි අරගලය ඔබේ වැඩබිමේ ඔබේ ගෙදර ඔබේ ගමේ ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ අනවර්ත අරගලයක් ලෙස ඉදිරියට ගෙන යාම අපි ඔබ හැමෝගෙම වගකීම ලෙස අපි දකිනවා. ඒ නිසා දූෂණ විරෝධී සංවිධානයේ මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න උර දීලා ඉන්නවා. ඒ සඳහා අපි මැදිහත් වෙමින් තියෙනවා. අපි ඔබෙන් ඉල්ලා හිටිනවා. අපට තොරතුරු දීපු ජනතාව තමන්ගේ ඊටාම රහස්‍යභාවය රකිමින් අපි ඒ තොරතුරු පාවිච්චි කරලා මේ රටේ හොරකම් වංචා හෙළි කරන්න කටයුතු කරා. ඉදිරියටත් ඔබගේ රහස්‍යභාවය රකිමින් මේ රටේ මහජන දේපල කොල්ල කලවුන් හෙළි කරන්න ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න දූෂණ විරෝධී සංවිධානය අපි මැදිහත් වෙනවා. ඒ සඳහා ඔබ තවදුරටත් ඒ අපට තොරතුරු ලබා දුන්නා වගේම ලබා දී හැකි උපරිම හොරකම් වංචා දූෂණ මේ රටේ මහජන මුදල් කොල්ල කෑම පිළිබඳ තොරතුරු අපට ලබා දෙන්න. ඒ වගේම මේ තොරතුරු පාවිච්චි කරලා මේ රටේ මහජන මුදල් ආරක්ෂා කරන ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න දූෂණ විරෝධීට මැදිහත් වෙන ගමන් අපි ඔබෙන් ඉල්ලා හිටිනවා මේ හඬ ඔබ පුරවැසියන් ලෙස වගකිය යුතු පුරවැසියන් ලෙස මේ හඬ වඩාත් උස් හඬක් බවට පත් කරන්න. දූෂණයට එරෙහි හඬ මේ සමාජය දූෂණය පිටු දකින සමාජයක් දක්වා ගෙන යන අරගලයේ කොටස්කරුවන් බවට පත් වෙන සඳහා දූෂණ විරෝධී හඬත් සමග අත්වැල් බැඳ ගනිමින් දූෂණයට එරෙහි අරගලය ජයග්‍රහණය දක්වා දූෂිතයන් යම් දවසක දූෂිතයන් මේ රටේ මහජන මුදල් කොල්ල කාපු මිනිස්සු බන්ධනාගාරගත කරලා කොල්ල කාපු මහජන මුදල් නැවත අය කර ගන්නා තෙක් මේ සටන ඉදිරියට ගෙන යන්න අපත් එක්ක අත්වැල් බැඳගෙන කටයුතු කරන්න කියන ඉල්ලීම කරමින් මම නවතිනවා. ස්තුතියි.